ඔබට බෝඩ් එකේ පේන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය ගැන. හීනවන ආන්තික ඵලදා නීතියේදී නිෂ්පාදකයෙක් ස්ථාවර සාධකයේ නොවෙනස්ව තබාගෙන නැත්නම් ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන විචල්්‍ය සාධකයේ වැඩි කරන විට ආයතනයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව එකිනෙකට සමාන වන අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි එක්තරා අවස්ථාවක් තියෙනවා ආන්තික ඵලදාව විශාලයි සාමාන්‍ය ඵලදාව කුඩයි. අන්න ඒ නිසා මම ශ්‍රම ඒකක බිඳුවේ සිට 5 දක්වා කොටස එහෙම ලියාගත්තා. ඒ විතරක් නෙමෙයි ශ්‍රම ඒකක 5න් සිට ඉස්සරහට ආයතනයේ ආන්තික ඵලදාවට වඩා සාමාන්‍ය ඵලදාව විශාලයි. ඔබට පේන්න ඕන මේ වක්‍ර දෙකේ මෙන්න මේ ලක්ෂය ගත්තොත් මෙයාගේ අගය තියෙන උඩ. මෙහෙට ආවම මේ පැත්තෙන් අගය උඩ. ඒ නිසා මෙන්න මේ ලක්ෂයේ සිට ආයතනයේ හීනවන ඵලදා නීතිය ක්‍රියාත්මක වනකොට මෙන්න මේ ලක්ෂයේ සිටත් ඒ සිදු වෙනවා. මම ඒක ඔබට කිව්වා මුළු ඵලදාව අඩු වේගයකින් වැඩිවීම හීනවන ආන්තික ඵලදා නීතියයි. ඔබට මතක ඇති මම මේ ඵලදා වක්‍ර වලට අදාළව මැන්දා දරුවනේ පිරිවැය වක්‍ර. මේවට අදාළව තියෙනවා පිරිවැය වක්‍ර. මේවට අදාළව පිරිවැය වක්‍ර අඳින්නේ නම් අද මේකට අදාළ වෙන තවත් පිරිවැය වක්‍ර වර්ගයක් තියෙනවා. ඒ තමයි ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය, ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය සහ ආයතනයේ මුළු පිරිවැය. එතකොට ආයතනයේ මෙන්න මේකෙන් සඳහන් කරේ මුළු පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය. ආයතනයේ මෙන්න මේ වක්‍රයෙන් සඳහන් කරේ මුළු විචල්්‍ය පිරිවැය. ආයතනයේ මෙන්න මේ රේඛාවෙන් සඳහන් කරේ මුළු පිරිවැය. ඔබ දන්නවා මේ දෙක අතර සිරස් උස වෙන කවුරුවත් නෙමෙයි TFC කියලා. මෙයා 300යි නම් එයා 300යි. මෙයා බිඳුවයි. මේ පරතරය හැමතිස්සෙම කීයද? 300යි. නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් වෙනස් වුණේ නැති වුණත් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එයා ස්ථාවර අගයක්. නමුත් ආයතනයේ විචල්්‍ය පිරිවැය මුලින්ම අඩු වන වේගයකිනුත් පසුව මුලින්ම වැඩි වේගයකිනුත් පසුව අඩු වේගයකිනුත් ඉහළ යනු ඇත. ඔබට මම ඔය පැහැදිලි කරා. එතකොට මේ වක්‍රයේ සහ මේ වක්‍රයේ බෑවුම MC හොයන්නේ කොහොමද? ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q මේ නිමැවුම් ප්‍රමාණය Q1 Q2 Q3 ඕවා මම පැහැදිලි කරා ගිය සතියේ. එතකොට අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මෙයාගෙන් හැදෙන එක්කෙනෙක් ඉන්නවා, මෙයාගෙන් නිර්මාණය වෙන එක්කෙනෙක් ඉන්නවා සහ මෙයාගෙන් නිර්මාණය වෙන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආයතනයේ සාමාන්‍ය පිරිවැය වර්ග සංකල්ප තමයි අද හඳුනගන්නේ. සාමාන්‍ය පිරිවැය සංකල්ප වර්ග තමයි අද හඳුනගන්නේ. හඳුනා ගැනීම. මම ඔබට පැහැදිලි කරවතින් මෙහෙම උදාහරණයකින් ආයතනයක් තියෙනවා. ඒ ආයතනය ඔබ හිතන්න අපි ගමු අර උදාහරණේ ඩිල්රොයි පෙරේරා මහත්තයා කියලා. ඩිල්රොයි පෙරේරා මහත්තයා එයා ආයතනයේ මෝටර රථයට ෂය කිරීම තියෙනවා 20000ක් ඔබත් ලියා ගන්න. එතකොට තේරෙයි ඩිල්රොයි මහතාගේ ව්‍යාපාරයේ ෂය කිරීම තියෙනවා 20000ක්. එතකොට ඒ වගේම එයාගේ බලපත්‍ර ගාස්තු තියෙනවා රුපියල් 10000ක්. මාසකට කියලා දාගන්න මෙතන මාසක වියදම අපි මේ ලියන්නේ. ඔහු නිෂ්පාදන සේවකීන්ට ගෙව්වා. සේවකීන් 5 දෙනෙකුට ගෙව්වා රුපියල් ලක්ෂයක් ගෙව සේවකයන් 5 දෙනෙකුට. ඒ විතරක් නෙමෙයි ආයතනයේ විදුලි වියදම රුපියල් 5000යි කියලා ලියා ගන්න. ඒ විතරක් නෙමෙයි ආයතනයේ ජල වියදම රුපියල් 15000යි. මේකත් 15000ක් කරගන්න. ඔන්න ඒ පිරිවැය ටික ලියා ගන්න. එතකොට ඔබට තේරෙයි නිෂ්පාදන ආයතනයක පිරිවැය හැසිරීම පිළිබඳ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකේ අපි මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය ලියලා ඉවරයි. ඒවා සඳහන් කරලා හඳුනාගෙන ඉවරයි. එතකොට මේ උදාහරණයත් සමග ඔබට යන්න තියෙන්නේ අද පාඩම ඉදිරියට.
මේ ගණිත මේ ගැටලු ආශ්‍රය මම අපිට සඳහන් කරලා පෙන්නන්නම් පිරිවැය වර්ග හොඳද? ඔබ හිතන්න එක්තරා අවස්ථාවක මෙයා නිපදෙව්වා බ්ලොග්ගල් ඔබ හිතන්න මෙයා බ්ලොග්ගල් 1000ක් නිපදෙව්වා කියලා. බ්ලොග්ගල් 1000ක් නිපදෙව්වා. බ්ලොග්ගල් 1000ක් නිපදෙව්වා කියලා හිතන්න. බ්ලොග්ගල් 1000ක් නිපදවලා මෙයාගේ අපි මුලින්ම ගණනය කරමු මුළු ස්ථාවර පිරිවැය ඔබ ගණනය කරන්න මෙන්න මෙහෙම. මුළු ස්ථාවර පිරිවැය ගණනය කරන්න මෙන්න මෙහෙම. බලපත්‍ර ගාස්තු මේ මෝටර රථය බලපත්‍ර ගාස්තු මෙන්න මේ දෙක මෙයාගේ මොන පිරිවැයද? ස්ථාවර පිරිවැය. TFC කීයද මෙයාගේ? රුපියල් 30000යි. භාණ්ඩ නිෂ්පාදනය කරත් නොකරත් අනිවාර්යෙන්ම හටගන්න පිරිවැය. නිෂ්පාදන සේවකින්ට ගෙව්වා ලක්ෂයක්. මේ දෙකත් 15000ක් සමග මුළු විචල්්‍ය පිරිවැය 130000ක්. එතකොට ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය ඔබට පේනවා 160000ක් නිර්මාණය වෙනවා. 160000යි. භාණ්ඩ ඒකක 1000ක් හදලා තියෙනවා. TC සමානයි 130000යි. එන 160000යි. ගඩොල් සංඛ්‍යාව ඒකක 1000යි. එක ගඩොලකට ගියපු නිෂ්පාදන පිරිවැයට කියනවා ATC. එක ගඩොලක නිෂ්පාදන පිරිවැයට කියනවා ATC නැත්නම් AC. ඒ කියන්නේ ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය තියෙනවා. ඒ කියන්නේ මෙයා ගඩොල් හදනකොට බලපත්‍රයත් අරගෙන ෂයත් කරලා සේවකින්ට වැටුපුත් ගෙවලා දුරකථන වියදුම් මේ ජල වියදුමුත් ගෙනවලා විදුලි වියදුමුත් ගෙවලා හදලා තියෙන බ්ලොග්ගල් 1000යි. ඒ වෙනුවෙන් ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය දැරලා තිනවා 160000ක්. ඒකෙන් 130000ක් විචල්්‍ය පිරිවැය. ඒකෙන් 30000ක් ස්ථාවර පිරිවැය. ඔබ මතක තියාගන්න ඕනේ මේ 30000 නිමැවුම් ප්‍රමාණය බිඳුවේදී 30000යි. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. විචල්්‍ය පිරිවැය නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි වෙනවා. නමුත් අපි දැන් හොයන්න හදන්නේ එක බ්ලොග් ගලකට ගියපු නිෂ්පාදන පිරිවැය. අන්න එහෙම හොයන්න නම් ඔබ දන්නවා ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදන්න ඕන කාගෙන්ද? මම මේක මකනවා. ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදිය යුතුයි නිපද වූ ඒකක සංඛ්‍යාවෙන්. එතකොට මුළු නිෂ්පාදන පිරිවැයට කියනවා TC. හද ප්‍රමාණයට කියනවා Q. ඒකකයක මේ හොයන්නේ මොකද්ද? ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය. ඒකකයක හොඳද? මේ හොයන්නේ ඒකකයක. ඒකකයක හොයන්න නම් මුළු එක බෙදන්න ඕන හදපු සංඛ්‍යාවෙන්. එතකොට මෙයා 160000ක් දැරුවා ඒකක 1000ක් හදන්න. ඔන්න 1000න් බෙදුවම එක බ්ලොග් ගලකට මෙයාට ගිහිලා තියෙනවා රුපියල් 160ක්. අපි ඒකට කියනවා ATC හෙවත් AC. ඒකකයක නිෂ්පාදන පිරිවැය 160යි රුපියල්. එතකොට මේ 160 සකස් වෙච්ච විදියකුත් තියෙනවා වෙන්න. 160යි AC 160යි නැත්නම් ATC 160යි. ඔන්න හොඳද? ATC 160යි. ඕක ලියාගන්න. එතකොට හරි. අපි අර පිරිවැය සංකල්ප හඳුනා ගන්න කලින් ඔය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට තමයි ඔබට පැහැදිලිව පේන්නේ. හරි ඊළඟට හරිද? මම එතකොට බෝඩ් එකේ උඩ කොටස මකනවා. ඔබට අද හඳුනා ගන්න තියෙන්නේ ආයතනයක ඒකකයක ආයතනයක ඒකකයක මුළු පිරිවැය. ඒ කියන්නේ ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ ඔබට හඳුනා ගන්න තියෙනවා ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය සකස් වෙලා තියෙන විදිය. ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය සකස් වෙලා තියෙන්නේත් අර ඒක මුළු නිෂ්පාදන පිරිවැය සකස් වෙච්ච විදියට ගත්තට පස්සේ මෙන්න අහගන්න. අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ ඒකකයක පිරිවැය. හොඳද? දැන් ඔබ බලන්න. ඔබට මතක ඇති මුළු නිෂ්පාදන පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය. හොඳද? මුළු නිෂ්පාදන පිරිවැය 160000යි.
මුළු ස්ථාවර පිරිවැය 30000යි. මුළු විචල්්‍ය පිරිවැය ඒකක 1000 දී කීයද? 1,30,000යි. මේ මුළු නිෂ්පාදන පිරිවැයනේ. භාණ්ඩ ඒකක කීයකටද? 1000කට. ගඩොල් ඒකක 1000කට මේ තියෙන්නේ. මට ඕන එක ගඩොලකට හොයන්න. එක ගඩොලකට හොයන්න නම් මම මොකද කරන්නේ? එක ගඩොලකට නිෂ්පාදන පිරිවැය ගන්න එක කරන්න මං යන්නේ. ඒ හින්දා මම මොකද කරන්නේ? හදපු ගඩොල් සංඛ්‍යාවෙන් මේ කට්ටිය බෙදනවා. හදපු ගඩොල් සංඛ්‍යාවෙන් බෙදනවා. හදපු ගඩොල් සංඛ්‍යාවෙන් ඒ කියන්නේ ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය හදපු සංඛ්‍යාවෙන් බෙදුවම එන්නේ ATC. නැත්තම් එයාට කියන්න පුළුවන් AC. එයා හැදිලා තියෙන්නේ මෙන්න මේ ආයතනයේ මුළු ගඩොල් සංඛ්‍යාව ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය හදපු ගඩොල් සංඛ්‍යාවෙන් බෙදුවම එන අගය AFC. ඒ විතරක් නෙමෙයි ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය හදපු ගඩොල් සංඛ්‍යාවෙන් බෙදුවම එනවා ඒකක විචල්්‍ය පිරිවැය. එතකොට ඔබට තේරෙනවා ආයතනයේ මුළු ස්ථාවර පිරිවැයෙන් එකක් සඳහා ගියපු පිරිවැයට කියනවා ඒකක ස්ථාවර පිරිවැය. ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැයෙන් එකක් සඳහා ගියපු අගයට කියනවා ඒකක විචල්්‍ය පිරිවැය. average variable cost, average fixed cost, average total cost නැත්නම් average cost. ඒකක මුළු නිෂ්පාදන පිරිවැය, ඒකක ස්ථාවර පිරිවැය, ඒකක විචල්්‍ය පිරිවැය. ඔබට හොඳ උදාහරණයක් පෙන්වුවොත් මම ඔබට පැහැදිලිව පෙන්නන්නම්. ඔබ හිතන්න ඔබ නිතරම පරිභෝජනය කරන හොඳ පිරිසිදු පානයක් තමයි මේ ඔබ දන්න පානයක් තමයි මොනවද? ස්මැක් බීම් බෝතල්. ස්මැක් බීම් බෝතලයක්. ඔබ හිතන්න ස්මැක් බීම් බෝතලයේ මිල කීයද රුපියල් අපි හිතන්නේ 160ක් කියලා. නැත්නම් අපි 160කට හරියන උදාහරණයක් ගමු. සාමාන්‍ය 160කට වගේ දෙයකට අලෙවි වෙන්න පුළුවන් බීම් බෝතල් 160ක් වගේ කියලා 200කට වගේ අලෙවි වෙනවා. මොනවද? කොකා කොලා බෝතලයක් කියලා හිතන්න. කොකා කොලා බෝතලයක්. ඉස්සෙල්ලා නම් ගඩොල්නේ අපි ගත්තේ. ගඩොල් පොඩ්ඩක් කොකා කොලා කියලා හිතන්න. ගඩොල් එකක් 160කට විකිනේ නෑනේ. ඔබ ඕනනම් ඒක දැන් කොකා කොලා බෝතලයක් කියලා හිතන්නකෝ. මොකද 160ට වඩා වැඩි මිලක් ඉපයි යන්න. නිෂ්පාදකයා කවදාවත් පිරිවැයට විකුණන්නේ නැහනේ. පිරිවැයටම විකුණන එකම නිෂ්පාදකයා ඉන්නේ රජයේ විතරයි. පෞද්ගලික අංශය එහෙම නිපදවන්නේ නැහැ. ඔබ ඒක දන්නවා. ඔබ හිතන්න මෙයා මේ කොකා කොලා බෝතලයක් කියලා. කොකා කොලා බෝතල් 1000ක් හදලා මේ එක් කොකා කොලා බෝතලයකට එක් කොකා කොලා බෝතලයකට යට පිරිවැය කීයක් ගිහිල්ලාද? 160ක් ගිහිල්ලා. 160 හැදිලා තියෙන විදිය බලන්න. 160 හැදිලා තියෙන විදිය බලන්න. බෙදුවා කීයද? 1කට 30යි. බෙදුවා 130යි. දැන් ඔබට පේනවා ආයතනයේ ඒකක නිෂ්පාදන පිරිවැය සකස් වෙලා තියෙන්නේ ඒකක ස්ථාවර පිරිවැයනුයි ඒකක විචල්්‍ය පිරිවැය කියන දෙකේම එකතුවෙන්. එතකොට මේ එක භාණ්ඩයක මිල ඇතුලේ අර කොකා කොලා රුපියල් 200ට විකුණන කොකා කොලා බෝතලය ඇතුලේ 200ට විකුණන කොකා කොලා බෝතලය ඇතුලේ පිරිවැය 160යි. ATC 160යි. එයා කොටස් දෙකයි AVC හා AFC. AFC 30යි AVC 130යි. ඔබ දන්නවා අන්න එහෙම තමයි 160 එක භාණ්ඩයකට හැදෙන්නේ. මුළු ගානෙන් එකකට ගියපු ගාන හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? නිපදවපු හදපු ඒකක සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. මම ඔබට ඉස්සෙල්ලත් සඳහන් කරා කුමාර සංගක්කාර වැනි ක්‍රීඩකයෙක් මැච් එකක් සෙල්ලම් කරනකොට ඔහු තමන්ගේ ලකුණු වේගය ඔහු එක තරගයකදී ලකුණු 100ක් ලබා ගත්තා නම් ඔහුගේ මුළු ලකුණු 100යි. ඔහුගේ සාමාන්‍ය ලකුණු වේගයත් එතකොට 100යි. ඇයි? මුළු ලකුණු සංඛ්‍යාව බෙදනවා ඔහු සෙල්ලම් කරපු මැච් ගානෙන්. එයා දෙවනි මැච් එකේදී ලකුණු රැස් කරේ නැත්නම් එයාගේ මුළු ලකුණු ඒත් කීයද? තාමත් 100යි. එයා දෙවනි මැච් එක වෙනකොට හැබැයි එයාගේ ඇවරේජ් එක 100 ඉඳලා කීය දක්වා 15 බහිනවද? 50 දක්වා 15 බහිනවා. ඇයි? ඉස්සෙල්ලා 100 බෙදෙන්නේ එකෙන්, දැන් 100 බෙදෙන්නේ මැච් කීයෙන්ද? දෙකෙන්. දැන් බෙදෙන්නේ කීයෙන්ද? දෙකෙන්. එතකොට ආයතනයක මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන විදියක් තියෙනවා. මුළු නිෂ්පාදන පිරිවැය හැදිලා තියෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය එකතුවෙන්. ඒ විතරක් නෙමෙයි ආයතනයේ නිපදවන එක භාණ්ඩයක පිරිවැය පිරිවැය හැදිලා තියෙන්නේ කාගේ එකතුවෙන්ද? ඒකකයක ස්ථාවර පිරිවැය සහ ඒකකයක
විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතුවෙන් කාගෙන්ද හැදිලා තියෙන්නේ? ඒකකයක ස්ථාවර පිරිවැය සහ ඒකකයක විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතුවෙන්. එතකොට තමයි ඒකකයක පිරිවැය සකස් වෙන්නේ. එයා අර රුපියල් 160කට නිපදවපු බෝතලයට රුපියල් 40ක ලාභයක් තියාගෙන තමයි එයා වෙළඳපොලේ මිල ලකුණු කරන්නේ කීයක් කියලාද? ඒ කොකාකෝලා බෝතලේ කීයක් කියලාද? රුපියල් 200ක් කියලා. අන්න ඒ පිරිවැය පිළිබඳ අධ්‍යයනයක තීරීම තමයි අද තියෙන්නේ. ඔබ ටියුට් එක පෙරලගෙන එන්න පිටු අංක 13ට. පිටු අංක 13ට. පිටු අංක 13ට එන්න. පිටු අංක 13ට එන්න. පිටු අංක 13ට ඇවිල්ලා පොඩි කොලයක් අරගෙන මෙන්න මේ ගාන ලියා ගන්න. මෙන්න මේ ගාන ලියා ගන්න. අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය වෙනවා. හොඳද? අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය වෙනවා. මෙන්න මේ සංඛ්‍යා ටික ලියා ගන්න. මේ වගුව මම නිර්මාණය කරගන්නේ මෙහිමයි. මුලින්ම නිමැවුම් ප්‍රමාණය. හොඳද? ඉන්පසු මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය බෝඩ් එකේ උඩ කොටස ඔබට පේනවද කියලා මම පොඩ්ඩක් නරඹ බලන්න ඕන. කොහොමද තියෙන්නේ නිමැවුම් ප්‍රමාණය? ඊට පස්සේ මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. ඒ දෙක එකතුවට කියනවා ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ මම ලියනවා වෙනම තීරුවක්. ඔන්නෝම මේ වගුවක් බවට පත් කරගන්න. වගුවක් බවට පත් කරගන්න. මෙයාට කියනවා Q. මෙයාට කියනවා TFC. මෙයාට කියනවා TVC. මෙයාට කියනවා TC. ඊට පස්සේ මම ලියනවා ඒකකයක ස්ථාවර පිරිවැය. එයා ලියලා මෙන්න මෙහෙම පොඩියට ලියා ගන්න. AFC සමානයි TFC බෙදීම Q. AFC සමානයි TFC බෙදීම Q. ඊට පස්සේ ලියනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය. එයාට කියනවා AVC average variable cost සමානයි TVC බෙදීම Q. මේ දෙන්නගේ එකතුව තමයි ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය. ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය. ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය. එයාට කියනවා ATC හෝ AC කියලා දෙකෙන් ඕන එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එයා හොයන්නේ TC බෙදීම Q. ඊට පස්සේ තියෙනවා ආයතනයේ මොන පිරිවැයද? ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය අමතර ඒකකයක් නිපදවීම නිසා වෙන අලුතෙන් එකතු වුණ පිරිවැය. ආන්තික පිරිවැය. ඒ කියන්නේ MC ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q හෝ ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q. ඔය ක්‍රම දෙකටම ගන්නවා. ඔය ක්‍රම දෙකටම ගන්නවා. හරි මම දැනුත් බැලුවේ දැනුත් මයික් ඔෆ් කරගෙනද කියලා නෑ වෙලාවට. හරි දරුවනේ ඔබට බෝඩ් එක පේනවා. එතකොට අපි මේ හඳුනාගන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ගැන. එතකොට මෙතෙක් වෙනකන් සාකච්ඡා කරපු කොටස් ටික පිළිබඳව ඔබට සාරාංශයක් කිව්වොතින් ඒ සාරාංශය තමයි ඔබ දන්නවා
ආයතනයේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය කතා කරා. කෙටි කාලයේදී ආයතනයේ නිමැවුම හැසිරෙන්නේ කොහොමද කියලා කතා කරා. කෙටි කාලයේදී ආයතනයේ මුළු පිරිවැය මොන පිරිවැයද? මුළු පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය හැසිරෙන්නේ කොහොමද? මුළු විචල්්‍ය පිරිවැය හැසිරෙන්නේ කොහොමද? මුළු පිරිවැය හැසිරෙන්නේ කොහොමද කියලා කතා කරා. අද බලන්න යන්නේ ඒකකයක ස්ථාවර පිරිවැය කොහොමද හැසිරෙන්නේ? ඒකකයක විචල්්‍ය පිරිවැය කොහොමද හැසිරෙන්නේ? ඒකකයක මුළු පිරිවැය සහ ආන්තික පිරිවැය කියන මෙන්න මේ පොඩි පිරිවැය කියන්නේ අර කට්ටිය ලොකුනේ. මේ කට්ටිය තමයි දුවල පුතාලා වගේ හරියට බැලුවොතින්. මුළු එකකට මේ කියන්නේ මුළු ස්ථාවර පිරිවැය කියන්නේ ආයතනයේ මුළු භාණ්ඩ ඒකක ප්‍රමාණය. මුළු භාණ්ඩ 6ක් හදන්නම දරපු ස්ථාවර පිරිවැය. මෙතනින් කියවෙන්නේ එක භාණ්ඩයක් හදන්න යන ස්ථාවර පිරිවැය. ඔබට පේනවා පිරිවැය පාඩම හොඳින් ඉගෙන ගත්ත දරුවෙකුට පේන්න ඕන ආයතනයේ මුළු පිරිවැය බිඳුවේ මුළු නිෂ්පාදන ප්‍රමාණය බිඳුවේදී මුළු පිරිවැය 60ක් තියෙනවා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒ මුළු ස්ථාවර පිරිවැය භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් මුළු ස්ථාවර පිරිවැය වෙනස් වන්නේ නැත. මෙන්න මේ වගුව යටින් ඔබ වගුව වහලා හොඳ තරුවක් දාලා ඉවරලා ලියා ගන්න රතු පාට පෑනින් භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය මොකද්ද ලියන්නේ? භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය ලියා ගන්න. භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් වැඩි වුණත් අඩු වුණත් ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවී පවතී. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවී පවතී. වෙනස් නොවී පවතී. වෙනස් නොවී පවතී. බෝඩ් එකේ දිස්ුණ ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය හොයාගත්ත විදියක් තියෙනවා. ඒකක ප්‍රමාණය බිඳුවේදී වුණත් ආයතනයේ මුළු පිරිවැයක් පවතිනවා නම් ඒ මුළු ස්ථාවර පිරිවැය කියලා අපි දන්නවා. එතකොට මේ බොක්ස් එකට යටින් අපි ලිව්වා වගුවක්. මේ බොක්ස් එකට වගුවට යටින් අපි ලිව්වා පොඩි නෝට් එකක්. ඒකේ ලියවෙන්න ඕන පළවෙනි කාරණාව තමයි මොකද්ද? නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් ස්ථාවර පිරිවැය වෙනස් වන්නේ නැත. දැන් ඔබට මුළු පිරිවැය තියෙනවා මුළු ස්ථාවර පිරිවැය තියෙනවා. අපිට කවුද අඩු? එතකොට මුළු විචල්්‍ය පිරිවැය තීරුව අඩුයි කියලා ඔබට පේනවා. මුළු විචල්්‍ය පිරිවැය දැන් හිතන්නකෝ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දුන්නා නම් ඒ දෙක එකතු කරලා මෙයා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලොක්ක දීලා පොඩ්ඩ දෙන්නකින් එක්කෙනෙක් හංගලා කවුද දීලා තින්නේ? ලොක්ක ඉන්නවා පොඩ්ඩ දෙන්නකින් එක්කෙනෙක් නැහැ. ඉතින් ඉතුරු එක්කෙනා හොයන්න නම් මොකද කරන්න ඕන? ඔබ දන්නවා. මම මෙතන පොඩ්ඩක් පාවිච්චි කරනවා. TC සමානයි TFC ධන TVC කියලා. ඉතින් ඒ හින්දා මොකද්ද කරන්නේ? මේ ලොක්කලාගේ හැම අවස්ථාවය ඇතුළෙම මෙන්න මෙයා හැංගිලා ඉන්නවා. මෙයක් තියෙනවා. මෙයා දන්නේ. උදාහරණයක් ගන්න මේ අවස්ථාව. මෙයා 110ක් ආවේ 60ට කිසියම් හෝ සංඛ්‍යාවක් එකතු වෙලා. ඉතින් මේ අවස්ථාවේ ඒකකයක විචල්්‍ය ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය හොයන්න නම් TVC සමානයි TC ධන TC ඍණ TFC. ආයතනයේ විචල්්‍ය පිරිවැය හොයන්න ඕන වෙලාවට ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයෙන් අඩු කරනවා මුළු ස්ථාවර පිරිවැය. ඉතින් මම ඒ නිසා මේ අවස්ථාව සෑම අවස්ථාවක ඉන්න මෙන්න මේ 60 එළියට අරගෙන මුළු විචල්්‍ය පිරිවැය රේඛාව මෙන්න මෙහෙම නිර්මාණය කරගන්නවා. මෙන්න මෙහෙම නිර්මාණය කරගන්නවා. ඔබට හොඳින් පැහැදිලිව නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ආදේශ කරන්නේ කොහොමද? 90 මෙතනට. නැත්තම් කරන්න මොකද්ද? මෙයානේ හොයන් තියෙන්නේ මේ සූත්‍රය කෙලින්ම ගන්න. 90 මෙතනට 60 අතනට. 90න් 60ක් ගියාම 30යි. 60න් 60ක් ගියාම 0යි. 110න් 60ක් ගියාම 50යි. 120න් 60ක් ගියාම 60යි. 140න් 60ක් ගියාම 80යි. 210න් 60ක් ගියාම 150යි. 360න් 60ක් ගියාම 300යි. 300යි. ඔන්න ඕක පුරව ගන්න දරුවනේ. පැහැදිලිව පුරව ගන්න. එන්න වැඩ වැඩි දරුවනේ.
අනේ ඔය අවස්ථාවෙන් පස්සේ අපි යන්න හදන්නේ ආයතනයේ ඒකකයක මුළු පිරිවැය හොයන්න, ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය හොයන්න, ආයතනයේ ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන්න. කාවද හොයන්න යන්නේ? ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය, ආයතනයේ ඒකකයක විචල්්‍ය පිරිවැය, ආයතනයේ ඒකකයක පිරිවැය සහ ආන්තික පිරිවැය හොයන්න යන්නේ. මම මේක මකනවා. ඔබට ඔය රටාවලින් මොන රටාවේ ඉද්දන්නේ? ප්‍රස්ථාර අඳින්න නම් එන්නේ මෙන්න මේ වගු ආශ්‍රයෙන් ඔබට ගොඩාක් දේවල් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අර වගුව යටින් ලියා ගන්න මෙහෙම. අර වගුව යටින් ලියා ගන්න මෙහෙම. අර වගුව යටින් ලියා ගන්න මෙහෙම. නිෂ්පාදනය කරන ප්‍රමාණය. නිෂ්පාදනය කරන ප්‍රමාණය ඇහෙනවද? වගුව යටින් ලියා ගන්න. නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩිවන විට නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩිවන විට මුළු විචල්්‍ය පිරිවැය වැඩිවන අතර එය හේතුවෙන් මුළු නිෂ්පාදන පිරිවැයද වැඩිවනු ඇත. මුළු නිෂ්පාදන පිරිවැයද වැඩිවනු ඇත. මුළු නිෂ්පාදන පිරිවැයද වැඩිවනු ඇත. ඒ අනුව ආයතනයේ නිපදවන ඒකක ප්‍රමාණය සමග මුළු විචල්්‍ය පිරිවැයට හා මුළු නිෂ්පාදන පිරිවැයට ඇත්තේ අනුලෝම සම්බන්ධයකි. එතනම ලියන්න දරුවනේ. එනම් ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය වැඩිවන විට නිමැවුම් ප්‍රමාණය වැඩිවන විට මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය වැඩිවන අතර ආයතනයේ නිපදවන ප්‍රමාණයද අඩුවන විට මුළු පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැය අඩුවේ. ඕක තේරෙන්න ඕන. අනුලෝම නම් දෙන්නම අර එක්ක නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය වැඩි වෙනවා. එතකොට ආයතනයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය මොකද්ද වෙන්නේ? එතකොට දරුවනේ අපි දැන් මෙතෙක් කළා බැලුවේ ආයතනයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට ස්ථාවර පිරිවැයට මොකද්ද වෙන්නේ? විචල්්‍ය පිරිවැයට මුළු විචල්්‍ය පිරිවැයට මොකද්ද වෙන්නේ? මුළු නිෂ්පාදන පිරිවැයට මොකද්ද වෙන්නේ කියන එක තමයි බැලුවේ. දැන් බලන්න යනවා ආයතනයේ නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැයටයි ඒකකයක විචල්්‍ය පිරිවැයට සහ ඒ දෙන්නාගේ එකතුව වන ඒකකයක මුළු පිරිවැයටයි ආන්තික පිරිවැය කියන එක්කිනාටයි මොකද්ද වෙන්නේ කියලා.
ඔබට මං කිව්වා දැන් මීට සුළු මොහොතකට පෙර ඒකකයක ස්ථාවර පිරිවැය හොයන්නේ ඒකකයක ස්ථාවර පිරිවැය හොයන්නේ ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිපදවන ඒකක සංඛ්‍යාවෙන්. ඒ වගේම තමයි මේ සියලුම දෙනා හොයන්නේ එයාට අදාළ අයිතමය නිපදවපු ඒකක සංඛ්‍යාවෙන් බෙදලා. ඉතින් මම දැන් ඒකකයක ස්ථාවර පිරිවැය තීරුව පුරවන්න යනවා. ඔන්න ගන්න සූත්‍රේ. මෙතන ගියේ 60 බෙදීම 0යි 60යි. 90 බෙදීම 1 90යි. 60 බෙදීම බිඳුව නැත. හොඳද? ඊළඟට මෙතන තියෙනවා 60 බෙදීම බිඳුව නැත. ඊට පස්සේ 110 බෙදීම 2 110 බෙදීම 2 55යි. 120 බෙදීම 3 40යි. 140 බෙදීම 4 210 බෙදීම 5 360 බෙදීම 6. ඒ මුළු ඒ තියෙන මුළු හොඳද? ස්ථාවර පිරිවැය බලනම් මෙන්න. ස්ථාවර පිරිවැය තියෙන මේ 60 බෙදන්නේ. ස්ථාවර ඒකකයක ස්ථාවර පිරිවැය හොයන්න බෙදන්නේ මෙයාව. ඒකකයක මුළු පිරිවැය හොයන්න බෙදා මෙයාව. ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන්න බෙදනවා මෙයාව. එතකොට මෙයා මෙයාගෙන් බෙදලා ගන්න මේ තීරුව. මෙයාව මෙයාගෙන් බෙදලා ගන්න මේ තීරුව. මෙයාව මෙයාගෙන් බෙදලා ගන්නේ මේ තීරුව. මේ අන්තිම තීරුව පුරවන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා මම ඒක කියලා දෙනවා. කෙටියෙන් මතක තියාගන්න ඕන මෙච්චරයි. නිපදවන ප්‍රමාණය අඩු වුණත් වැඩි වුණත් මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවේ. නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැයයි මුළු පිරිවැයයි දිගින් දිගටම වැඩි වේ. නිපදවන ප්‍රමාණය අඩු වන විට මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය අඩු වේ. ඕවා තමයි ලේසි ක්‍රම. ඒව මතක තියාගන්න ඕනේ ඉතින්. ඔන්න බලාගන්න දැන් මේ FC0 පෙරලන මේ කරන විදිය. නැත එතන බෙදන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් එතනගේ ගන්න එපා මොකද එතනගේ ගත්තොත් වෙන හේතුවක් තියෙනවා ඒක පැහැදිලි කරන්නම් මම එක බෙදීම 60 කියන්නේ 60යි 60යි 60 බෙදීම කියන්නේ 30යි කියන්නේ 20යි 15යි 12යි 10යි ඔන්න බලන්නකෝ නිපදවන ප්‍රමාණය වැඩි වෙනවා පල්ලෙහාට ඊතලෙ තිබ්බට වැඩි වෙනවා හොඳද ඒකකයක ස්ථාවර පිරිවැය මොකද්ද වෙන්නේ? එන්න අඩු වෙනව නේද? එන්න අඩු වෙනවා. එන්න අඩු වෙනවා. එන්න අඩු වෙනවා. දරුවනේ දැන් අපි FC තීරුවනේ ගණනය කරේ. ඒ FC තීරුව ගණනය කරන්නේ කොහොමද? ආයතනයේ TFC බෙදනවා අදාළ ඒකක සංඛ්‍යාවෙන්. ඒක තේරෙනව නේද? ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද කට්ටියට? ඊට පස්සේ ඔබ ඒ තීරුව පිරෙව්වම ඔබට නිර්මාණය වෙනවා මෙන්න මෙහෙම එකක්. හොඳද? ඒ නිර්මාණය වන හැඩයට කියනවා අපි ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක්. මෙන්න බලාගන්න. මේකේ නම AFC. මේ Q මේ කොස්ට් එක. මම මේක ප්‍රස්ථාරගත කරෝතින් ඔන්න බලන්න. මෙන්න මෙයා සහ මෙයා. හොඳද? එකක් නිපදවනකොට 60යි. ඔන්න බලන්න. 60යි 1යි. හොඳද? දෙකක් නිපදවනකොට 30යි. දෙකක් නිපදවනකොට 30යි. 2යි 30යි. තුනක් නිපදවනකොට 20යි. ඔන්න තුනක් නිපදවනකොට 20යි. මෙන්න 3යි 20යි. ඔන්න හතරක් නිපදවනකොට 15යි. ඔන්න 4යි 15යි. පහක් නිපදවනකොට 12යි. ඔන්න 12යි 5යි. දැන් බලන්න. නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට මෙහා අඩු වෙනවා. මේ බලන්න. ඔන්න. ඔම් පෙන්නේ නැත්තම් යන්න. ඔම් පෙන්නේ නැත්තම් වෙන කොහෙද යන්න. එක්සෑම් එකට යන්න එපා. ඔන්න. ඊට පස්සේ බලන්න මේ පැත්තට. මේ නිපදවන ප්‍රමාණය වැඩි කරනකොට ඒකකයේ ස්ථාවර පිරිවැය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඕකට අදාළව මුළු ස්ථාවර පිරිවැය ඇඳොත් මේ බලන්න. TFC ඔන්න 1යි 2යි 3යි 4යි 5යි කීයේ 60යි මේ පැත්තේ කොස්ට් එක මේ පැත්තේ නිමැවුම් ප්‍රමාණය වෙනස් වෙනවද නැහැ
භාණ්ඩ ඒකක ප්‍රමාණය වැඩි වන විට හෝ අඩු වන විට මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ආයතනයේ එකක් හදන්න යන ස්ථාවර පිරිවැය මොකද්ද වෙන්නේ? නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට අඩු වෙනවා. නිපදවන ප්‍රමාණය අඩු වෙනකොට වැඩි වෙනවා. එයාගේ හැඩේ ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩයක්. කවදාවත් මෙන්න මෙයා අඳිනකොට මේ වක්‍ර දෙක මේ දෙපැත්තේ ගාවන්න එපා. හේතුව තමයි ආවස්තික මේ ස්ථාවර පිරිවැය ආයතනයේ ස්ථාවර පිරිවැය කිසිම විටක බිඳුවක් වෙන්නේ නැහැ. මොකද භාණ්ඩ ඒකක ප්‍රමාණය බිඳුවේදීත් ස්ථාවර පිරිවැයක් තියෙන නිසා. දැන් ඔබට පැහැදිලිද? දරුවනේ මේ පොඩ්ඩක් අහන් ඉන්න හොඳේ. ඔබ පොඩ්ඩක් බලන්න පිටු අංක 13 නෝට් එක රිවිෂන් ටියුට් එකේ. රිවිෂන් ටියුට් එකේ බලන්න කිසියම් පිරිවැය වර්ගයක් ඒකකයක් සඳහා දරනු ලබන කිසියම් පිරිවැය වර්ගයකින් ඒකකයක් සඳහා දරනු ලැබූ පිරිවැය ප්‍රමාණය සාමාන්‍ය පිරිවැයක් මගින් දැක්වේ. ස්ථාවර පිරිවැය මුළු පිරිවැය වැනි ඕනෑම පිරිවැය වර්ගයක් ඒකකයේ ප්‍රමාණයෙන් බෙදූ විට ඊට අදාළ සාමාන්‍ය පිරිවැය වර්ග ලැබෙනවා කියලා තේරෙනව නේද? ඔබට පේනවද සාමාන්‍ය පිරිවැය වර්ග සංකල්ප තුනක් තියෙනවා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හා සාමාන්‍ය මුළු පිරිවැය තියෙනව නේද? ඒකෙන් අදහස් කරන්න ළමයිනේ එක භාණ්ඩයක් හදන්න ගියපු ගාන. මොන භාණ්ඩයක්ද? එක භාණ්ඩයක්. අතන T වලින් අදහස් කරන්නේ මොකද්ද? මුළු ස්ථාවර පිරිවැයෙන් අදහස් කරන්නේ මුළු භාණ්ඩ ඒකක සංඛ්‍යාව. අර ගඩොල් නිපදවන නිෂ්පාදකයා නම් එයාට මුළු ගඩොල් ඒකක 1000ම හදන්න ගියපු මුළු ස්ථාවර පිරිවැය තමයි ඔය රුපියල් 60 කියන්නේ. තේරෙනවද? එයා ගඩොල් 6ක් හදනවා කියලා හිතන්නකො. හොඳම උදාහරණය ඔතනම තියෙනවනේ රූප සටහනේ. එයා එක ගඩොලක් හදනකොට මුළු ස්ථාවර පිරිවැය කීයද? ඒත් 60යි. එයා ගඩොල් නොහද ඉන්නකොට මුළු ස්ථාවර පිරිවැය කීයද? ඒත් 60යි. එයා ගඩොල් ප්‍රමාණය වැඩි කරත් මුළු ස්ථාවර පිරිවැය වැඩි වුණාද? නැත. එතකොට නිපදවන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙනවද? වෙනස් වෙනවද? නැහැ. හැබැයි බලන්න ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය තීරුව හා ආයතනයේ මුළු පිරිවැය තීරුව ඔබ පොඩ්ඩක් නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙනව නේද? මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. සේවකීන්ට ගෙවන මුළු වැටුප් වැඩි වෙනවා. ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය සකස් වෙලා තියෙන්නේ අමුද්‍රව්‍ය වියදම්, නිෂ්පාදන සේවකීන්ගේ වැටුප්, දුරකථන වියදම්, විදුලි වියදම්, ඉන්ධන වියදම්. අන්න ඒ සඳහා දරන ඔක්කොම පිරිවැය මොකද්ද වෙන්නේ? එන්න වැඩි වෙනව නේද? නමුත් ඔබට පේනවා ඒත් සමගම වැඩි වෙනවා තව කවුද? ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය. ඇත්තටම මුළු නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්නේ කවුරු වැඩි වීම නිසාද? කවුරු වැඩි වීම නිසාද? මුළු විචල්්‍ය පිරිවැය වැඩි වීම නිසා. ඉතින් ආයතනයේ නිපදවන ප්‍රමාණයටයි හොඳට ඔලුවට මතක තියාගන්න. ආයතනයේ නිපදවන ප්‍රමාණයටයි ආයතනයේ මුළු පිරිවැයට හා මුළු විචල්්‍ය පිරිවැයට තියෙන්නේ මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. MCQ වලට වැදගත් කටපාඩම් කරලා තියාගන්න. තේරෙනවද? MCQ වලට ප්‍රස්තාර තියෙනකොට ඉක්මනින් උත්තර දෙන්න පුළුවන් ක්‍රමයක්. මම මේ උදාහරණ මේ වගුව ආශ්‍රයෙන් ඔබට ගන්න එහෙම. පළවෙනි නිර්ණායකය මොකද්ද මං කිව්වේ? පළවෙනිම නිර්ණායකය තමයි ඔය වගුවක් ඔය ප්‍රස්තාර ඔය ගානක ඕලින්ම මතක තියාගන්න ඕන ගාන තමයි මේ නිර්ණායකය තමයි පළවෙනිම හේතුව තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් ස්ථාවර මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙනවද? නැත. ආයතනයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට සහ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැයත් මුළු නිෂ්පාදන පිරිවැයත් දෙකම වැඩි වෙනවා. තියෙන්නේ මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. හරි නේද? ඊළඟට තියෙන එක්කෙනා කවුද? ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැයෙන් එක ඒකකයක් හදන්න ගියපු ස්ථාවර පිරිවැය නේද? එක ඒකකයක් හදන්න යන ස්ථාවර පිරිවැයට මොකද්ද වෙන්නේ? නිමැවුම් ප්‍රමාණයත් එක්ක එයාට තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට ඒකකයේ ස්ථාවර පිරිවැය අඩු වෙනවා. නිපදවන ප්‍රමාණය අඩු වෙනකොට ඒකකයේ ස්ථාවර පිරිවැය වැඩි වෙනවා. අන්න වගුවේ තුන්වෙනි කාරණාව විදිහට තරුව දාලා ලියා ගන්න පල්ලෙහායින් ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය සමග ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය සමග
ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය සමග නිපදවන ප්‍රමාණයට ඇත්තේ නිපදවන ප්‍රමාණයට ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි. හරි. දරුවනේ දැන් අපි මෙතෙක් කළා කරේ ඒකකයක ස්ථාවර පිරිවැයට මොකක්ද වෙන්නේ කියලා. ඔබ දැක්කා ඒකකයක මුළු නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට මුළු ස්ථාවර පිරිවැය නම් වෙනස් වෙන්නේ නැහැ. මුළු විචල්්‍ය පිරිවැය නම් වැඩි වෙනවා. මුළු නිෂ්පාදන පිරිවැයත් වැඩි වෙනවා. ඒ කියන්නේ නිපදවන ප්‍රමාණයට මේ දෙන්නගේ තියෙන අනුලෝම සම්බන්ධයක්. ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැයට තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. නිපදවන ප්‍රමාණය අඩු වෙනකොට නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට ඒකකයක ස්ථාවර පිරිවැය අඩු වෙනවා. නිපදවන ප්‍රමාණය අඩු වෙනකොට ඒකකයක ස්ථාවර පිරිවැය වැඩි වෙනවා. අපි දැන් ඊළඟට බලන්න යන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැයට මොකද්ද වෙන්නේ සහ ඒකකයක මුළු පිරිවැයට මොකක්ද වෙන්නේ කියලා. මොකද්ද බලන්න යන්නේ? ඒකකයක විචල්්‍ය පිරිවැයට සහ ඒකකයක මුළු පිරිවැයට මොකක්ද වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. එතකොට බලා ගන්න මේක හොයන්නේ TVC බෙදීම Q. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය මෙන්න මෙයා බෙදන්න ඕන මෙන්න මෙයාගේ. ඔබ දන්නවා බිඳුව බිඳුවෙන් බෙදුවම සංඛ්‍යාවක් නැත. ඒ නිසා 31කින් බෙදුවාම පළවෙනි අගය කීයද? 30යි. ඔබ දන්නවා 52කින් බෙදුවාම 25යි. ඔන්න 30 සිට 25 දක්වා අඩු වුණා. බලන්න නිමැවුම් ප්‍රමාණය වැඩි වෙනවා පිරිවැය අඩු වෙනවා. හොඳට බලන් ඉන්න වෙන දේ. හොඳද? නිමැවුම් ප්‍රමාණය වැඩි වෙනවා එක අඩු වුණා. හරි. දෙවෙනි අවස්ථාව. 60 බෙදීම 3යි කියන්නේ 20යි. ඔන්න තවත් අඩු වුණා. 80 බෙදීම 4යි කියන්නේ 20යි. ඔන්න ඒත් අඩු වුණා. 150 බෙදීම 5යි කියන්නේ ඔන්න ආයෙ 30 දක්වා වැඩි වුණා. 300 බෙදීම 6 කියන්නේ ඔන්න 60 දක්වා වැඩි වුණා. ඔබට පේනවා නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට මෙයා ඇවිල්ලා අඩු වීගෙන එනවා. ආපහු ස්ථාවර වෙලා එන්නේ අවමගය මෙන්න පෙන්නනවා 20 තමයි අඩුමගය. අඩු වෙලා ආයෙත් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැයෙන් එක් ඒකකයක් සඳහා වැය වූ පිරිවැය හොයන්න නම් අපි ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය බෙදන්න ඕන නිපදවන ඒකක සංඛ්‍යාවෙන්. එහෙම බෙදුවාම මෙන්න මේ එන අගය අපිට මෙන්න මෙහෙම හැඩයකට වගුගත කරගන්න පුළුවන්. ඒකකට කියනවා ඉංග්‍රීසි U අකුරක හැඩයක්. මේ පිරිවැය පෙන්වුවොත් මෙන්න ඔන්න ඔය පෙන්වන්න පුළුවන් අගය. ඔන්න ඔහොම පෙන්වන්න පුළුවන්. කීයද? එකේදී 30යි. දෙකේදී 25යි. තුනේදී 20යි. මේකෙදිත් 20යි. මේ අවස්ථා දෙකෙදිම 20යි. මෙතන ස්ථාවර අගයක් මේ අවස්ථා දෙකේ. ඔන්න ඔය දෙකේ. 3 සහ 4 කියන අවස්ථාවල. ආපහු පහේදී 30යි. හයේදී මෙහෙ යනවා. හයේදී 60යි. මෙන්න 60යි. ඔන්න ඔය වගේ ගානක්. මේකට කියනවා ඉංග්‍රීසි U අකුරක හැඩයක්. මෙයා මේ විදිහට හැසිරෙන්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි ආයතනයේ මොන නීතිය ක්‍රියාත්මක වීම නිසාද? හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වීම නිසා. මෙයා මේ හැඩයක් ගන්න කවුරු නිසාද? ඒ කියන්නේ ආයතනයක ඒකකයක විචල්්‍ය පිරිවැය ඉංග්‍රීසි U අකුරක හැඩයක් ගන්නේ කුමක් නිසාද? හීනවන ආන්තික ඵලදා නීතිය නිසා. නිපදවන ප්‍රමාණය වැඩි කරගෙන යනකොට මුල් අවස්ථාවේ ඒකකයක විචල්්‍ය පිරිවැය අඩුයි. වැඩි. එයා දන්නවා නිපදවන ප්‍රමාණය වැඩි කරන්න තවත් ශ්‍රමිකයින් වැඩි කරනවා. තවත් අමුද්‍රව්‍ය ගේනවා. එතකොට එයා බලනවා එකක් හදන්න යන විචල්්‍ය පිරිවැය එන්න අඩු වෙනවා. මෙයා හිතාගෙන ඉන්නේ දිගටම අඩු වෙනකොට හරි මට ලාභ උපරිම කරගන්න පුළුවන්. ඇයි? එකකට යන විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. කියන්නේ එකකින් ලබන්න පුළුවන් ලාභය මොකද්ද වෙන්නේ? එන්න වැඩි වෙනවා කියලා හිතනවා. එතකොට මෙයා මොකද්ද කරන්නේ? නිපදවන ප්‍රමාණය තව තවත් වැඩි කරනවා. නමුත් තව තවත් වැඩි කරනකොට ආයතනයේ ඒකකයක විචල්්‍ය පිරිවැය මොකද්ද වෙන්න ගන්නේ? අවම වෙලා ආපහු වැඩි වෙනවා. මොකක්ද වෙන්නේ ආයතනයේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය රේඛාවට? ක්‍රමයෙන් අඩු වී අවම වී නැවතත් උපරිම වේ. මොකද්ද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වී අවම වී නැවතත් ඉහළ යයි. මොකද්ද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වී අවම වී නැවතත් ඉහළ යයි.
එයා පිළිබඳ නෝට් එක තියෙනවා දරුවනේ ඒ අර පිටුවේම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එනම් එක් ඒකකයක් නිපදවීම සඳහා දරනු ලබන විචල්්‍ය පිරිවැය. ආයතනයේ ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරනු ලබන්නේ 6 දී 50යි නේ. සෝරි දරුවනේ 6 දී 50යි. මෙතන මට 60 කියලා වැටලා තින්නේ 6 දී 50යි. 6 දී 50යි එන්නේ. ආයතනයේ ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරන්නේ ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය බෙදනවා නිපද වූ ඒකක සංඛ්‍යාවෙන්. නිපද වූ ඒකක සංඛ්‍යාවෙන්. අන්න ඔබට ඒ පිළිබඳ නෝට් එක කෙටි කරලම දාලා තියෙනවා. අන්න ඒ රූප සටහනට යටින් තියෙනවා ඔබ බලන්න අවසාන රූප සටහන. අවසාන නෝට් එක ඒ තමයි නිපදවන ඒකක ප්‍රමාණය ඉහළ නම් වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ක්‍රමයෙන් අඩු වී කිසියම් අවස්ථාවකින් පසු එය ඉහළ යාමට පටන් ගනී කියන තැන දක්වා ඔබ හයිලයිට් කරගන්න. දරුවනේ අපි ඊළඟට බලන්න යනවා ආයතනයේ සාමාන්‍ය මුළු පිරිවැය. මොකද්ද බලන්න යන්නේ? ආයතනයේ සාමාන්‍ය මුළු පිරිවැය. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරපු ඒවායින් ඒකකයක ස්ථාවර පිරිවැය බැලුවා. ඒකකයක විචල්්‍ය පිරිවැය බැලුවා. දැන් බලන්න යනවා ඒකකයක මොන පිරිවැයද? ඒකකයක මුළු පිරිවැය. මොකද්ද බලන්න යන්නේ? ඒකකයක මුළු පිරිවැය. ඒකකයක මුළු පිරිවැය කියන්නේ ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයෙන්. මොන පිරිවැයෙන්ද? ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයෙන් ඔබට මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. මම මේ තීරුව ආයෙත් ලියනවා දරුවනේ 60යි. මොකද ඒ තීරුව අපිට වැදගත්. ඒ තීරුව වැදගත්. මේ ඒකකයක ස්ථාවර පිරිවැය හොයන්න පුළුවන් ක්‍රම බහුතරයක් තියෙනවා. ඒ බහුතරයෙන් එකක් තමයි මම දැන් අනුගමනය කරන්නේ. මෙතන 60යි. මෙයා බෙදීම මෙයා නෑ. මෙයා බෙදීම මෙයා 25යි. හෝ දරුවනේ ඉස්සෙල්ලා අපි කරේ මෙයා බෙදීම මෙයාද ගත්තේ? අනේ දරුවනේ ගන්න ඕනේ මෙන්න මෙයා. හොඳේ. සෝරි. නෑ මෙතන නේ හරි. මෙතන ගත්තේනේ 30යි. සෝරි. හෝ. එක බෙදීම 30යි. හරි. ඒක හරි ගත්ත එක හරි. 30යි 25යි ආපහු 20යි. හරි 20යි 30යි 50යි. ඔය තීරුව දාගත්තා. හරි. ඒ තීරුව දැන් හරි. හොඳද? ඊළඟට බලන්න යන්නේ මෙන්න මෙයා. ATCත් නෑ මුලින්ම. හොඳද? ඒ හින්දා දැන් බලන්නකෝ ATC හැදිලා තියෙන්නේ බලා ගන්න. මේ බලා ගන්නකෝ මුළු නිෂ්පාදන පිරිවැය හැදිලා තියෙන්නේ මේ හැදිලා තියෙන්නේ TFC ධන TVC. Q වලින් බෙදුවම එනවා ඒකකයක මුළු පිරිවැය නැත්නම් ඒකකයක මුළු පිරිවැය මෙහෙම ක්‍රම දෙකකටම ලියනවා AFC ධන AVC. AFC ධන AVC. ඉතින් AFC ධන AVC දෙක තියෙනවා මෙන්න. මේ තියෙන්නේ AFC මේ තියෙන්නේ AVC. ඔන්න මේ තියෙන්නේ මේ තීරුව. ඔන්න. එතකොට ඒ තීරුව එකතු අරගෙන අපිට මුළු නිෂ්පාදන පිරිවැය ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය නැත්නම් ඒකකයක මුළු පිරිවැය සාමාන්‍යයෙන් එකකට ගියපු පිරිවැය හොයන්න පුළුවන්. 60 බෙදීම 60 ගුණ 60 ධන 30 කියන්නේ 90යි 55යි 40යි 35යි 32යි නෙමෙයි 42යි 60යි. අන්න බලන්න එයාතුත් මුලින්ම වැඩි වෙලා ආපහු අඩු වෙලා ආපහු වැඩි වෙනවා. එයාගේ හැඩයත් ඉංග්‍රීසි යුව කුරක හැඩයක්. එහෙම වෙලා තියෙන්නේත් හීනවන ආන්තික ඵලදා නීතියේ බලපෑම අනුව. හැබැයි එයාට තියෙන විශේෂත්වය තමයි එයා හැසිරෙන්නේ කාගේ හැසිරීම මතද? ඒකකයක විචල්්‍ය පිරිවැයේ හැසිරීම මත තමයි ආයතනයේ ඒකකයක මුළු පිරිවැය හැසිරෙන්නේ. ඔන්න දරුවනේ අපි දැන් බැලුවා ඒකකයක ස්ථාවර පිරිවැය. හරි දරුවනේ
ඊළඟට අපි බලන්න යනවා ආන්තික පිරිවැය. මොකද්ද බලන්න යන්නේ? ආන්තික පිරිවැය. ආන්තික පිරිවැයත් දරුවනේ ඔන්න ඔහම ඉංග්‍රීසි යු අකුරක හැඩයක් ගන්නවා. ඔබ එතකොට අර සාමාන්‍ය මුළු පිරිවැය ATC කියන තැන අනිවාර්යයෙන්ම ඒකේ පිටු අංක 15ට ඇවිල්ලා ඒක highlight කරගන්න මම මේ කියන දේ ඕනෑම නිෂ්පාදකයෙක් නිපදවන ඒකක ප්‍රමාණය වැඩි කරන විට පළමුව සාමාන්‍ය පිරිවැය ක්‍රමයෙන් පහත වැටේ. නමුත් එක් නිෂ්පාදන මට්ටමකින් පසු නිෂ්පාදනය කරන ප්‍රමාණය ආයෙත් වැඩි වෙනවා. ඉංග්‍රීසි යු අකුරක හැඩයක් ගන්නවා අතර එයා එහෙම තීරණය වෙන්නේ හීනවනාන්තික ඵලදා නීතිය මගිනි. ඔබට හීනවනාන්තික ඵලදා නීතිය. ඒ වගේම තමයි දැන් මේ යන්නේ පිරිවැය වක්‍රනේ. අපි ඉස්සරහට යනකොට ඵලදා වක්‍රයි පිරිවැය වක්‍රයි. උඩ ඵලදා වක්‍ර යට පිරිවැය වක්‍ර. ඒ දෙකම එකට තියලිවලා මේක අවබෝධ කරගන්නවා. එතකොට පාස් පේපර්ස් කරනකොට තව අවබෝධ ලැබේ. හොඳද? ඊළඟට එන්න ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කියන්නේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය නැත්තම් නිෂ්පාදනයට තව ඒකකින් වැඩි කරනකොට අපි හදන භාණ්ඩ ප්‍රමාණය තව එකකින් වැඩි කරනකොට මුළු පිරිවැයට මොකක්ද වෙන්නේ කියනවා. ආයතනයේ මොන පිරිවැය ගැනද? ආන්තික පිරිවැය ගැන. ආන්තික පිරිවැය කියන්නේ නිෂ්පාදකයෙක් නිෂ්පාදනය කරන ප්‍රමාණය ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැයේ හෝ මුළු විචල්්‍ය පිරිවැයේ හටගන්නා වෙනස. ඇයි මේ කෙටි කාලය තුල ඔබ දන්නවා කෙටි කාලය තුල වැඩිවන්නේ ස්ථාවර පිරිවැය නෙමෙයි. ඇත්තටම වැඩිවන්නේ කවුද? විචල්්‍ය පිරිවැය. ඉතින් අපි සාමාන්‍යයෙන් ආන්තික පිරිවැය හොයන්නේ මෙයාගේ වෙනස. ඒ කියන්නේ මේ ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය වෙනස බෙදනවා හදන එක්කෙනාගේ වෙනස ප්‍රමාණය. නැත්තම් මම කිව්වොතින් ඩෙල්ටා TC වෙනස බෙදනවා ඩෙල්ටා Q වෙනසින්. ඉතින් අපිට ඒ හා සමානව වගයක් එනවා ඩෙල්ටා TVC අගය බෙදුවම ඩෙල්ටා Q වල අගයෙන්. ඉතින් තමයි මම සූත්‍ර දෙකක් ලියලා තියෙන්නේ. MC සමානයි ඩෙල්ටා TC. ඒ කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැයේ වෙනස බෙදනවා මුළු නිමැවුමේ වෙනසින්. ඔබට පේනවා පළවෙනි අවස්ථාවේ මුළු නිෂ්පාදන ප්‍රමාණය 0 සිට 1 දක්වා වැඩි වෙනකොට ඉර යටට 1යි උඩට එනවා කීයක්ද? 30ක්. ඒ කියන්නේ ආන්තික පිරිවැය මුලින්ම මේ අවස්ථාවේ නැත පළවෙනි අවස්ථාවේ 30යි. දෙවෙනි අවස්ථාව ඔබ බලනවා නම් 90 සිට 110 දක්වා 50ක් වැඩි වෙනවා. මෙතන වැඩි වෙන්නේ 1යි. එතකොට එතන අගය කීයද? 50යි. ඔබට පේනවා තුන්වෙනි අගය මෙතන වැඩි වෙනවා 10කින් 20කින් නෑ හෝ 50ක් නෙමෙයි. මෙතන වැඩි වෙනවා කීයකින්ද? 20කින්. මෙතන වැඩි වෙනවා 10කින්. එතකොට මෙතන අගය 20යි. මෙතන අගය 10යි. මෙතන අගය ආපහු 20යි. මෙතන අගය ආපහු 70යි. මෙතන අගය ආපහු 150යි. ඔන්න බලන්න ආන්තික පිරිවැයත් මොකද්ද උනේ? ඉහළ අගයක සිට පහළ අගය දක්වා ඇවිල්ලා ආපහු වැඩි වුණා. එතකොට එයාගේ හැඩයත් ඉංග්‍රීසි U අකුරක හැඩයක් ගන්නවා. ඔබට පේනවා ඕක ප්‍රස්ථාරගත කරෝතින් මෙන්න මෙහෙම හැඩයක් එනවා. ඒකට හේතුව තමයි හීනවනාන්තික ඵලදා නීතියේ බලපෑම අනුව ඒකකයක් සඳහා වැයවන විචල්්‍ය පිරිවැයත් ඒකකයක් සඳහා වැයවන මුළු පිරිවැයත් සහ ආන්තික පිරිවැය යන තුන් දෙනාම එකම හැඩයක් ගන්නවා. ඒ තමයි ක්‍රමයෙන් ඉහළ අගයක සිට පහළ ගොස් නැවතත් ඒ අවම වී එය ක්‍රමයෙන් ඉහළ යන ස්වරූපයක්. එහෙම වෙන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට ස්ථාවර සාධකයේ සමග අර විචල්්‍ය සාධකයේ වැඩි වෙනකොට විචල්්‍ය සාධකයේ වෙනුවෙන් දරන පිරිවැය වැඩි වෙනවා. විචල්්‍ය සාධකයේ වෙනුවෙන් දරන පිරිවැය මොකද්ද වෙන්නේ? එන්න වැඩි වෙනවා. එතකොට අපිට කෙටි කාලින නිෂ්පාදන ක්‍රියාවලියේ හඳුනා ගන්න තියෙන පිරිවැය සංකල්ප 7ක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? ඒක මුළු ස්ථාවර පිරිවැය. අපි එයා ගැන හඳුනාගත්ත මොකද්ද? නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් එයා වෙනස් වෙනවාද නැත. ඒ වගේම තමයි අපි ඊට පස්සේ බැලුවා අපි ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය කොහොමද නිමැවුම් ප්‍රමාණයත් සමග පවතන සම්බන්ධය අපි එහිදී අවධාරණය කරගත්තා. ආයතනයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම මුළු පිරිවැය හා මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. ආයතනයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය අඩු වෙනවා. එයාට තියෙනවා මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. අපි ඊට පස්සේ බැලුවා ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැය කොහොමද
ආයතනයේ ඒකකයක ස්ථාවර පිරිවැයත් එක්ක ආයතනයේ නිමැවුම් ප්‍රමාණයට තියෙන්නේ කුමන සම්බන්ධයක්ද? ඒ සම්බන්ධෙත් අපි හඳුනාගත්තා. ඒ මොකක්ද? ආයතනයේ නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට ඒකකයක් සඳහා ස්ථාවර පිරිවැය අඩු වෙනවා. නිපදවන ප්‍රමාණය අඩු වෙනකොට ඒකකයක් සඳහා වැය වෙන ස්ථාවර පිරිවැය වැඩි වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් එයාගෙත් හඳුනාගත්තා. ඊට පස්සේ පිරිවැය සංකල්ප තුනක් තියෙනවා. ඒ තමයි ඒකකයක ස්ථාවර පිරිවැය, ඒකකයක විචල්්‍ය පිරිවැය, ඒකකයක මුළු පිරිවැය සහ ආන්තික පිරිවැය. ඒ තුන් දෙනාම එකම හැඩයක් ගන්නවා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි හීනවන ආන්තික ඵලදා නීතියේ බලපෑම අනුව. එතකොට ඒ තුන් දෙනාගේ මාගේ ක්‍රමයෙන් ඉහළ අගයක් සිට නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට මුලින්ම අඩු වෙනවා. එයා අවම අගයක් වෙලා ඉන්පසුත් තවදුරටත් නිමැවුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් එයාගේ අගය එන්න මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට ඔය එක තමයි අද කොටස. ඔන්න ඔය ටික හොඳට පුරුදු වෙන්න ඕන. තේරුණාද? ඔය තුන හොඳට පුරුදු වෙන්න ඕන. බලන්න ඕන, කියවන්න ඕන. කියවන්නේ නැතුව පුරුදු වෙන්නේ නැහැ. එතකොට අපි හඳුනාගත්ත සංකල්ප ටික ඕකයි. එහෙනම් දරුවනේ මම පන්තිය මෙතනින් නිමාවටපත් කරනවා. හේතුව